ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි අද සූදානම් වෙන්නේ අපුස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ 11 ශ්‍රේණියට අදාළ 4 වෙනි පාඩම සාකච්ඡා කරන්න. අපි මේ දක්වා කතා කරේ ඉතිහාසීය විෂය තුල 4 වෙනි පාඩම දේශපාලන වෙනස් වීම. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒකේ තවත් ඇති වූ වෙනසක් පිළිබඳව. අපි ඊට කලින් පුතේ ඉතිහාසයේ විශේෂ වැදගත්කම් පිළිබඳ පොඩ්ඩක් බලමු. අපි දන්නවා ඉතිහාසය කියන්නේ නිරන්තරයෙන් අපේ අතීතය. එහෙමනම් නිර්වචනයක් එහෙම නැත්නම් විද්වත් මතයක් ඉදිරිපත් වෙලා තියෙනවා. වර්තමානයේ සහ අනාගතයේ අනිවාර්යයෙන්ම අතීතයෙන් ගොඩනැගෙන නිසා එහෙම නැත්නම් ඉතිහාසයෙන් ගොඩනැගෙන නිසා ඉතිහාසය නොදන්නා කෙනා අත්තිවාරමක් නොමැතිව ඉදිකරන ඉදිකිරීමක් හා සමානයි කියලා. ඒකෙන් තහවුරු කරන්නේ පුතේ මේ ඉතිහාසය කියන විෂයේ වටිනාකම. ඉතිහාසය කියන විෂයේ වැදගත්කම. අන්න ඒ නිසා තමයි අපි මේ ඉතිහාසයේ විෂය මේ තරම් මේ උගන්වන්න උත්සාහ කරන්නේ. අපේ දරුවන්ට අපේ රටේ ඉතිහාසය, අපේ ජාතික අනන්‍යතාවය කියන එක අවබෝධ කරගන්න. එහෙමනම් පුතේ අපි ඉතිහාසය කියන මේ වටිනා විෂය පිළිබඳ අද දවසේ සාකච්ඡා කරමින් අපි බලමු අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ අපේ රටේ ආණ්ඩුක්‍රම වෙනස් වීම තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු ආණ්ඩුක්‍රම වෙනස් වීම තුළ බ්‍රිතාන්‍යයන් අපේ රට තුළ ඇති කරපු වෙනස ගැන කතා කරන්න යද්දී ඒ වෙනස් වීම තමයි ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ. එහෙමනම් බ්‍රිතාන්‍යයන් අපේ රට තුළ අවුරුදු 133ක් කියන මේ විශාල කාල පරාසය තුළ ඕන් දේශපාලනික වශයෙන් ගොඩනගපු එහෙම නැත්නම් අපේ රට තුල ඇති කරපු වෙනසනේ අපි කතා කරන්නේ. අන්න ඒ වෙනස ගැන කතා කරද්දී අපි අවබෝධ කරගන්න ඕන පුතේ ඕන් අපේ රට තුල ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 6ක් ගෙනල්ලා තියෙනවා, හඳුන්වලා දීලා තියෙනවා. මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 6 තුලින් අපි මේ වන විට කතා කරලා තියෙනවා ප්‍රතිසංස්කරණ 5ක් ගැන කතා කරලා තියෙනවා. දැන් අපේ දරුවෝ ඉගෙනගෙන තියෙනවා දේශපාලනික වශයෙන් මේ අවුරුදු 133 තුල ඔවුන් විසින් ඇති කරපු වෙනස් වීම තුළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 5ක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊතුරු මාතෘකාව එහෙම නැත්නම් ඊළඟ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ තුළ. එහෙමනම් දුවේ පුතේ අපි අවබෝධ කරගන්න ඕන මොවුන් අපේ රට තුළ දේශපාලනික වශයෙන් මේ ඇති කරපු වෙනස කොහොමද අපි ජයග්‍රහණය කරා එහෙම නැත්නම් නිදහස ලබා ගැනීම කරා ගමන් කරේ කියන එක. ඒ අනුව අපේ රට එහෙම නැත්නම් ජාතික නායකයෝ අපේ රට තුළ මේ නිදහස ලබා ගැනීමේ ගමන් මාර්ගය තුළ අපි මීට පෙර පාඩමේදී කතා කරපු ඩොනමෝ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයෙන් යම් ජයග්‍රහණයක් අපි ලැබුවා. සර්වජන ඡන්ද බලය ලබා ගැනීම තුළින් ඒ හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස දිනා ගැනීම සඳහා අපේ නායකයෝ කටයුතු කරා. අන්නේ නායකයෝ කටයුතු කරපු ආකාරය දිහා බලලා අපි මේ වෙනස හඳුනා ගන්න ඕන. ඔවුන්ගේ හැකියාවන් තුලින් තමයි නිදහස සඳහා තරඟ කරේ. අන්න ඒ නිසා අපිට කතා කරන්න තියෙන්නේ මේ නිදහස ලබා ගැනීම සඳහා පදනම් වෙච්ච මූලික වෙච්ච ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳ. අපි බලමු පුතේ මේ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තමයි නිදහස ලබා දීමේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය බවට පත් වෙන්නේ. අපි බලමු ඒක හඳුන්වා දීමට එහෙම නැත්නම් එවැනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් අපේ රට තුල ඇති කිරීමට බ්‍රිතාන්‍යයන්ට අවශ්‍යතාවය ඇති උනේ ඇයි? එහෙම නැත්නම් අපේ ජාතික සංගමයේ වැනි සංවිධාන එකතු වෙලා ඉල්ලීම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අපිට ඒක ලබා දුන්නේ කොහොමද කියන එක අපි බලමු. ඊට පසුබිම ලෙස කොහොමද ඒක ගොඩනැගෙන්නේ කියලා. අපි දන්නවා බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ මේ ඇතිවෙච්ච දේශපාලන වෙනස් වීම තුළ ප්‍රතිසංස්කරණ 5ක් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රතිසංස්කරණ තුළදී ඩොනමෝ ආණ්ඩුක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වෙන අවදියේ අපේ රට තුළ ඇති වුණා ලෝක යුද්ධයක් ඇති වුණ ලෝකේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ ලෝක යුද්ධය ක්‍රියාත්මක වුණා. මෙන්න මේ යුද්ධයේ අවස්ථාවේදී යුද්ධයෙන් අවතැන් වෙච්ච එහෙම නැත්නම් ආබාධිත වෙච්ච රණවිරුවන්ට උපකාර කිරීම සඳහා අපේ රට තුල ඇති කරා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආණ්ඩුව යටතේ ව්‍යාපාරයක්. අපි ඒකට කියනවා පොපිමල් ව්‍යාපාරය කියලා. මෙන්න මේ ව්‍යාපාරය අපේ රට තුල ආරම්භ කරන්න හේතුව තමයි බ්‍රිතාන්‍ය යුද්ධයේදී ලෝක යුද්ධයේදී මියගිය අපි දන්නවා 1914 පළවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙනවා. මෙන්න මේ ලෝක යුද්ධයේ කාලේ යුද්ධයේදී ආබාධිත වෙච්ච රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට ආධාර කරන්න අපේ රට තුල මුදල් එකතු කිරීම සඳහා ඇති කරපු ව්‍යාපාරය තමයි පොපිමල් ව්‍යාපාරය කියලා කියන්නේ. එතකොට යුද්ධයේ සාමදාන දිනය තහවුරු කරමින් ඔවුන් මේ ව්‍යාපාරය ආරම්භ කළා.
අපේ රටේ ජනතාවට පොපි මල් අලෙවි කළා එමගින් ලැබෙන මුදල මෙන්න මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටතේ එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයන්ගේ සමුදායේ ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීම සඳහා යොදන්න ගත්තා. මෙන්න මෙවැනි පසුබිමක් තුළ අපේ නායකයෝ දිගින් දිගටම තර්ක කරමින් සටන් පාඩ ඉදිරිපත් කරමින් නිදහස දිනා ගැනීමේ කාර්යයේ නිරත වෙමින් සිටි අවධියක් ඒ යුගය තුළ මේ පොපිමල් ව්‍යාපාරයට විරුද්ධව අපේ නායකයෝ කටයුතු කරා. ඒ සඳහා වෙනම ව්‍යාපාරයක් හඳුන්වා දෙමින් ඒ තමයි සූරියමල් ව්‍යාපාරය කියලා අපි කියනවා. එතකොට මේ පොපිමල් ව්‍යාපාරය තුළින් ඔවුන් ලබාගත් ජයග්‍රහණය සඳහා එහෙම නැත්නම් ඒ ව්‍යාපාරය තුළින් ඔවුන් අපේ රට තුළ එහෙම නැත්නම් අපේ රට තුළින් ලබා ගන්නා ලද මුදල් විදේශ රටවල් වලට යැවීමට එරෙහිව අපේ නායකයෝ කටයුතු කරා. හේතුව අපේ රටේ අසරණ ජනතාවගේ මුදල් විදේශ රටවල් වලට යැවීම ඔවුන්ගේ අපේක්ෂා වුණේ ඒක. ඒ නිසා මෙවැනි පසුබිමක් තුළ ඊට එරෙහිව දිගින් දිගටම ලාංකිකයන් උද්ඝෝෂණ ආරම්භ කරා. අපේ රට තුළ උද්ඝෝෂණ ආරම්භ කරමින් ඔවුන් ඇති කරා නව සංවිධාන. එහෙමනම් අපි දන්නවා 1835 දී අපේ රට තුළ ලංකා සම සමාජ පක්ෂය පිහිටුවමින් ඒ හරහා මේ පොපිමල් ව්‍යාපාරයට විරුද්ධව සූරියමල් ව්‍යාපාරය කියන ව්‍යාපාරය ගෙනල්ලා ඒ තුලින් ඔවුන් ප්‍රචාරක මාධ්‍යයක් බවට පත් කරගෙන මේ නිදහස දිනා ගැනීම සඳහා කටයුතු කරනවා. එහෙමනම් දුවේ පුතේ බලන්න මේ අපේ රටේ නිදහස ලබා ගැනීමේ සෝල්බරි ආණ්ඩුක්‍රම පෙරසාස්කරණය අපිට ලබා ගැනීමට ඔවුන් කටයුතු කරේ කොහොමද කියන එක. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා සූරියමල් ව්‍යාපාරයේ ප්‍රධාන වශයෙන් යොදාගෙන 1835 දී පිහිටවන ලද ලංකා සම සමාජ පක්ෂයේ මුල් කරගැනීමෙන් එහි නායකයන් මොකද කරන්නේ? මේ sannivedana මාධ්‍යයක් බවට පත් කරගෙන අපේ රට තුල බ්‍රිතාන්‍යයන්ගේ නිදහස ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒකට හේතු උනේ බ්‍රිතාන්‍යයන් පොපිමල් ව්‍යාපාරයේ වගේම අපේ රට තුල ඔවුන්ට පක්ෂපාතී බව ඇති කරන උද්ඝෝෂණ එහෙම නැත්නම් ජයග්‍රහණයේ තහවුරු කරන යම් යම් කාර්යයන්හි නිරත වුණා. මේ සිදුවීමුලුත් එක්ක අපේ නායකයෝ නැගී හිටියා. අපේ නායකයෝ සූරියමල් ව්‍යාපාරය ආරම්භ කළා. ඊට ප්‍රතිවිරුද්ධව එහෙම නැත්නම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න මේ සූදානම් වුණා. අපි දන්නවා 1926 දී සේවා මුක්ත බට කණ්ඩායම එහෙම නැත්නම් සේවා මුක්ත බට සංගමය එකතු වෙලා මේ පොපිමල් ව්‍යාපාරය ආරම්භ කරමින් සූරියමල් ව්‍යාපාරය ආරම්භ කරමින් අර පොපිමල් ව්‍යාපාරය ආරම්භ කරපු දිනටම ඒ පොපිමල් විකුණන දිනටම යොදාගෙන අපේ රට තුල ජනතාවට සූරියමලක් අලෙවි කිරීමට කටයුතු කරා. ඒකේ පසුබිම තමයි දරුවනේ අපේ රටේ අහිංසක මිනිස්සුන්ට මින් ලැබෙන මුදල් යෙදවීම. ඒ යොදවන්නේ ඇයි? අපේ රටේ ජනතාවගේ අසරණ ජනතාවට ඔවුන්ට අවශ්‍ය සහන ලබා දෙන්න මෙන්න මේ සූරියමල් ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් අපේ නායකයෝ යෙදෙව්වා. අන්න ඒකයි අපේ රටේ මේ නායකයන්ගේ ඉදිරි ගමනේ සාර්ථකත්වයට හේතු වුණේ. මේ සූරියමල් ව්‍යාපාරය හරහා පොපිමල් ව්‍යාපාරයේ දිනේටම සූරියමල් අලෙවි කිරීම තුළින් ඔවුන්ගේ ඒ බලාපොරොත්තු යම් අඩාල වීමක් සිදු වෙනවා. එහෙමනම් එතෙන්දී ඔවුන් තව sannivedana මාධ්‍යයක් ලෙස සූරියමල් ව්‍යාපාරය යොදාගෙන ඔවුන් පැහැදිලි කිරීමක් කරනවා. සූරියමලක් මිලදී ගැනීම කියලා කියන්නේ අපේ රටේ නිදහස ලබා ගැනීමේ පසුබිම නිසා. පොපිමලක් මිලදී ගන්නවා කියලා කියන්නේ බ්‍රිතාන්‍යයන්ගේ ගැතිභාවය පිළිගන්නා ආකාරයත් ඔවුන් හඳුන්වලා දුන්නා. මෙවැනි සංකල්ප නිසා අපේ ජනතාව දිගින් දිගටම මේ නායකයන් වටා එක්රොක් වෙමින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මේ බලපෑමෙන් නිදහස් වෙන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපිට නව ආණ්ඩුක්‍රම පෙරසාස්කරණයක් ලැබෙන්නේ. ඒ පෙරසාස්කරණය ලබා ගැනීමට මූලික පසුබිම ගොඩ නැගෙනවා මේ ආකාරයට. ඒත් එක්කම අපි දන්නවා නැවත ලෝක යුද්ධ සමය ආරම්භ වෙනවා. ඒත් එක්කම තමයි ලෝක යුද්ධ සමය ආරම්භ වීමත් එක්ක අපේ රට තුල මේ සූරියමල් ව්‍යාපාරය, පොපිමල් ව්‍යාපාරය ආදී ව්‍යාපාර හරහා දෙගොල්ලෝ සිය sannivedana කටයුතු මෙහෙවද්දී අපේ රටේ සහාය අවශ්‍ය වුණා කාටද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ලෝක යුද්ධයට මුහුණ දෙන්න. ඒ අනුව ඒ වන විට ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම නැත්නම් ඩොනමෝර් ආණ්ඩුක්‍රම පෙරසාස්කරණ අපේ රටේ තිබුණා. රාජ්‍ය මන්ත්‍රණ සභාව හරහා මෙන්න මේ දායකත්වයේ අපේ රටේ නායකයන්ගේ බහුතර නායකයන්ගේ කැමැත්ත උන්ට අවශ්‍ය වුණා, සහයෝගය අවශ්‍ය වුණා. ඒ නිසා තමයි අපේ රට තුල ඔවුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ සහාය ලබාගෙන 1939 ආරම්භ වෙන දෙවන ලෝක යුද්ධයට අපේ රටිනුත් යම් දායකත්වයක් ලබා ගන්න. අන්න දරුවනේ බලන්න
මේ 1939 ආරම්භ වෙන දෙවන ලෝක සංග්‍රාමයත් එක්ක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යම් ගැටලුවකට එහෙම නැත්නම් පහළ මේ බිඳ වැටීමකට ඔවුන්ගේ බලය හීනවීමක් දකින්න එතෙන්දී ඒකට හේතුව තමයි ලෝක යුද්ධයේදී පළවෙනි ලෝක යුද්ධයෙන් බැටකාපු වුන් දෙවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ වීම තුළ ඔවුන්ට අපේ රට පාලනය කිරීම සහ ඒ වගේ යටත් විජිත රැසක් තිබුණා. ඒ නිසා මේ යටත් විජිත වල දායකත්වය උන්ට අවශ්‍ය වුණා. අන්න ඒ පසුබිම තුළ අපේ රටේ නායකයන්ගේ සහාය උන්ට ලබා ගන්න නම් ඔවුන් කල්පනා කරා අපිට නිදහස ලබා දීමේ මාර්ගයට යන්න ඕන කියලා. ඒත් එක්කම අපේ නායකයන්ගේ සහාය ඉල්ලුවට පස්සේ අපේ නායකයෝ කිව්වේ මොකද්ද? අපි සහාය දෙන්නම් අපිට නිදහස ලබා ගැනීමේ ආණ්ඩුක්‍රම සංස්කරණයක් ලබා දෙන්න. අන්නේ පොරොන්දුව මත තමයි 1931 පැවතිච්ච ආණ්ඩු ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක වෙන අපේ නායකයෝ ජාතික නායකයෝ තර්ක කළා රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළින් මේ කියන ආණ්ඩුක්‍රම සංස්කරණය ලබා ගැනීමේ පසුබිම ගොඩනගන්නේ. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ අපේ රට තුළ ආණ්ඩුක්‍රම සංස්කරණ 6ක් හඳුන්වලා දීලා තියෙනවා. මේ 6න් 5ක් ගැන අපි කතා කරලා තියෙනවා. මේ නිදහස ලබා ගැනීමේ ආණ්ඩුක්‍රම සංස්කරණයට පසුබිම තමයි අපි මේ කතා කරගෙන එන්නේ. එහෙනම් දුවේ පුතේ අපිට හඳුනා ගන්න පුළුවන් මේ දෙවන ලෝක සංග්‍රාමයේ 1939 ආරම්භ වීමත් සමග තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අපේ රටේ සහාය ලබා ගන්න මේ යුද්ධයට අවශ්‍ය පසුබිමට. ඒ අනුව ඔවුන් ඉල්ලීමක් කරා ඔවුන්ගේ ආරක්ෂක කමිටුවට සහාය ලබා දෙන්න කියලා. අන්න ඒ වන විට අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙක් තමයි අමාත්‍ය මණ්ඩලයේ මේ කටයුතු සඳහා සහාය ලබා දීමට කටයුතු කරන්නේ. අපි බලමු එතෙන්දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් අපේ රට තුළ මේ කියන මේ පසුබිම ගොඩනැගීමේදී අපේ නායකයන්ගේ සහාය ලබා ගැනීමක් සිදු වෙනවා. එහෙනම් ඒ සහාය ලබා ගැනීමත් එක තමයි ඔවුන්ගේ ජයග්‍රහණයට අපේ අයගේ සහාය ලබා දීමෙන් අපිට නව ආණ්ඩුක්‍රම සංස්කරණයක් ලබා දෙන්නේ. එහෙමනම් මේ පසුබිම තුල ඉඳගෙන අපි බලමු පුතේ මම මේ කතා කරපු දේවල් එක්ක ප්‍රශ්නයකට ගිහිල්ලා අපි දරුවොත් එක්ක මොකද්ද මේ ප්‍රශ්නේ තමයි පුතේ 1935 දී ලංකා සම සමාජ පක්ෂය පිහිටුවීමට මූලිකත්වයේ ගත්ත නායකයන් දෙදෙනෙක් ඉන්නවා. මේ නායකයන් දෙදෙනාගේ මූලිකත්වයෙන් තමයි අපේ රට තුල දේශපාලන පක්ෂයක් ආරම්භ වෙන්නේ 1935 දී. මෙන්න මේ දේශපාලන පක්ෂය තමයි ශක්තිමත් නායකත්වයක් බවට පත් වෙලා අපේ රට තුල නිදහස ලබා ගැනීම සඳහා කේන්ද්‍රස්ථානයේ එහෙම නැත්නම් බලය ගොඩනැගීම ආරම්භ කරන්නේ. එතකොට මේ නිදහස් සටනේ මේ නව පක්ෂයේ එහෙම නැත්නම් ලංකා සම සමාජ පක්ෂයේ 1935 දී පිහිටුවන මූලිකත්වයේ ගත්ත නායකයන් දෙන්න කවුද කියලා අපෙන් අහනවා. අපි බලමු කවුද නායකයෝ දෙන්න කියලා. මම හිතනවා දරුවෝ මේ වන විට ප්‍රශ්නෙට උත්තරේ ලියාගෙන ඇති. අපේ නිදහස් ලබා ගැනීම සඳහා මේ යන ගමන් මාර්ගය තුල 1935 පිහිටවන ලංකා සම සමාජ පක්ෂයේ මූලිකත්වයේ ගත්ත නායකයන් දෙපළක් ඉන්නවා. අපි බලමු නායකයෝ දෙන්න කවුද කියලා. ඒ නායකයෝ දෙන්න තමයි එක්කෙනෙක් තමයි එන්.එම්. පෙරේරා මැතිතුමා, අනිත් එක්කෙනා කොල්ලින් ආර් ද සිල්වා. මේ ආචාර්යවරුන් දෙදෙනාගේ මූලිකත්වයෙන් තමයි මේ 1935 දී ලංකා සම සමාජ පක්ෂය පිහිටුවන්නේ. ඔවුන් විදේශ රටවල් වල ආభాසය ලැබලා දේශපාලනය පිළිබඳ මනා පළපුරුද්දක් ලබාගෙන ඇවිල්ලා අපේ රටේ මේ 1935 දී මේ දේශපාලන පක්ෂය ආරම්භ කළා ඉදිරි ගමනක් ලෙස නිදහස ලබා ගැනීම සඳහා කටයුතු කරන්නේ. මොවුන්ද සූරියමල් ව්‍යාපාරය මුල් කරගෙන ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු කර ගැනීම තුළින් අපේ රටේ දේශපාලනික වශයෙන් යම් සාර්ථකත්වයක් යම් ස්ථාවරත්වයක් ලබා ගන්නෝ. අන්න ඒ අනුව තමයි දුවේ පුතේ අපිට නිදහස සඳහා යන ගමන් මඟ තුල අපිට හැකියාව ලැබෙන්නේ අපේ අනාගත නිදහස ලබා ගැනීමට කටයුතු කරන්න මොවුන්ට හැකියාව ලැබුණේ. ඒ අනුව තමයි නව ආණ්ඩුක්‍රම සංස්කරණයක් ලබා ගන්න ඕන කටයුතු කරන්නේ. එහෙමනම් අපි මතක තියාගන්න ඕන අපේ විභාගෙදී නිරන්තරයෙන් පළවෙනි ප්‍රශ්නේ තියෙන කොටස් වශයෙන් අහන ප්‍රශ්නකදී පින්තූරයක් අපිට ලැබෙනවා. ඒකෙදී ඉතිහාසය තුල යම් වැදගත් අයගේ පින්තූර තමයි ඒකට ලැබෙන්නේ. ඒකෙදී අපිට පුරාවිද්‍යාත්මක ස්ථානයක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඉතිහාසය තුල වැදගත් නායකයෙක්ගේ පින්තූරයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි පින්තූර දෙකෙන් පෙන්වන පුතේ එන්.එම්. පෙරේරා මැතිතුමා කියන්නේ මේ චරිතය. ඊළඟට කොල්ලින් ආර් ද සිල්වා මැතිතුමා. මේ අය තමයි 1939 ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භ කිරීමට මූලික වෙච්ච නායකයෝ ලෙස අපි දකින්නේ. එතකොට අපේ දුවේ පුතේ බලන්න ඒ අයගේ මූලිකත්වයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපේ රට තුල බ්‍රිතාන්‍යයන් ඇති කරපු ඊළඟ වෙනස සෝල්බරි ආණ්ඩුක්‍රම සංස්කරණය අපේ රට තුල ඇති කරන්නේ. එහෙමනම් මේ 1931 ඩොනමෝර් කොමිසම යටතේ ඉන්න ගමන් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුල දිගින් දිගටම තර්ක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි සෝල්බරි ආණ්ඩුක්‍රම සංස්කරණය අපිට ලබා දෙන්නේ. මේ ලබා ගැනීමේ පොරොන්දුව තුල තමයි දෙවන ලෝක සංග්‍රාමයේදී ඔවුන්ගේ ආරක්ෂක මණ්ඩලයට
අපේ නායකයෝ සහාය දුන්නේ. අන්න ඒ නිසා තමයි ආදරණීය දුවේ පුතේ අපි බලන්න ඕන මේ නායකත්වය තුළින් සෝල්බරි ආණ්ඩු ක්‍රමය අපේ රට තුළ ඇති වෙන්නේ කොහොමද කියලා. අපි දන්නවා 1944 දී ලංකාවට සෝල්බරි කොමිසම ඇවිල්ලා අපේ රට ගැළපෙන ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණයක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ අනුව 1945 දී ඒ සෝල්බරි කොමිසමේ නිර්දේශ මත ඕන් ඇවිල්ලා අපේ රටේ ජනතා මහජන නියෝජිතයන් සමග සාකච්ඡා කළා. ඕන් ලබා ගන්නවා අපේ රට අවශ්‍ය ආණ්ඩු ක්‍රමය මොකක්ද කියන එක පිළිබඳ දැනුම. අන්න ඒ දැනුම තුළින් 1945 දී අපේ රටේ මේ 6 වෙනි ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය හෙවත් සෝල්බරි ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය සම්මත කරගන්නවා රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළින්. අන්න ওই විදිහට තමයි පුතේ අපේ දේශපාලන ගමන් මාර්ගය තුල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ඔවුන්ගේ බලය තුල ඔවුන්ගේ බලපෑම මත අපේ රට තුල ඇති කරපු වෙනස. මෙන්න මේ වෙනස තුල තමයි අපි කතා කරන්නේ. ඒ වෙනස අපේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ. එහෙමනම් අපි මේ දක්වා අපේ දරුවෝ හඳුනාගත්තා ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණ 6ක්. මේ අපි කතා කරන්නේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය 6 වෙනි ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය. එහෙමනම් දුවේ පුතේ මේ ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණ හඳුන්වා දීම තුළින් අපේ රට තුල ප්‍රධාන වශයෙන් ඇති වෙච්ච දෙයක් තමයි 1947 පාර්ලිමේන්තු මහමැතිවරණය ආරම්භ වීම. එහෙමනම් මේ සෝල්බරි ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණයත් එක්ක ආපු ගමන් මගතලු තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය යටතේ ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව ආරම්භ වෙන්නේ. එහෙමනම් අද අපි වර්තමානයේ දකින පාර්ලිමේන්තුවේ ආරම්භය ලෙස පාර්ලිමේන්තුව කියන නම අපිට ඇති වෙන්නේ මෙන්න මේ 47 මහමැතිවරණයත් සමග. එහෙම නැත්නම් සෝල්බරි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයත් සමග. එහෙමනම් දුවේ පුතේ අපි හඳුනා ගන්න ඕන අපේ නායකයෝ දිවිහිමියෙන් අතීතයේ සිට කටයුතු කරේ ඇයි මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලපෑමෙන් නිදහස් වෙන්න. ඕන් අපේ රට තුල ඇති කරපු දේශපාලන වෙනසෙන් නිදහස් වෙන්න. ඒ තුල තමයි අපේ ශ්‍රේෂ්ඨ නායකයන් රැසක් අපේ ජීවිත පරිත්‍යාගයෙන් අපේ අනාගතය වෙනුවෙන් කටයුතු කරලා තියෙන්නේ. ඒ අනුව 1818 නිදහස් සටන 1848 නිදහස් සටන වැනි තීරණාත්මක අවස්ථාවලදී දිවිහිමියෙන් කටයුතු කරපු නායකයන්ගේ ඒ ජයග්‍රහණවල ප්‍රතිඵලයක් ලෙස තමයි මේ සෝල්බරි ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය හරහා ලංකාව අවුරුදු 133කින් පස්සේ නිදහස ලබා ගැනීමට පසුබිම ගොඩනගන්නේ. අන්න බලන්න දුවේ පුතේ එහෙමනම් මේ කියන 1947 මහමැතිවරණයක් පවත්වන ඒ සෝල්බරි ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය යටතේ අපේ රටේ ප්‍රථම මැතිවරණය ලෙස හඳුන්වනවා. අපි බලමු එතකොට 1947 මහමැතිවරණයක් පවත්වන්න සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කොහොමද ගොඩනගාගත්ත පසුබිම කියලා. අපි දන්නවා සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන සාධක රැසක් අපිට හඳුනා ගන්න පුළුවන්. අන්න අග්‍රාණ්ඩුකාර ධුරය කියලා එකක් අලුතින් අපිට ලැබෙනවා. අන්න අලුත්ම අවස්ථාවක් අපිට සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එහෙම නැත්නම් සෝල්බරි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයේ ලක්ෂණයක් ලෙස අපි දකිනවා මුල්ම ලක්ෂණය අග්‍රාණ්ඩුකාර ධුරය කියන එක. අපි මෙතෙක් දැක්කේ අපේ දරුවෝ මේ දක්වා කතා කරේ ආණ්ඩුකාරවරයා කියන චරිතය. මේ බ්‍රිතාන්‍ය නියෝජිතයා ලෙස අපේ රට පාලනය කරපු බලවතා වුණේ ආණ්ඩුකාරවරයා. අන්න බලන්න දුවේ පුතේ මෙතෙන්දී ආණ්ඩුකාරවරයා වෙනුවට අග්‍රාණ්ඩුකාර ධූරයක් හඳුන්වලා දීලා තියෙනවා නව ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය තුලින්. ඒ සෝල්බරි ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය. එහි ප්‍රධාන ලක්ෂණය තමයි එහෙනම් අග්‍රාණ්ඩුකාර ධූරයේ ස්ථාපිත වීම. ඊළඟට අනිත් එක තමයි පාර්ලිමේන්තුව කියන ආයතනය ස්ථාපිත වීම. අපි මුලදී කතා කරලා තියෙනවා ව්‍යවස්ථාදායක සභාව කියලා එකක්. ඊළඟට ඩොනමෝර් ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය හරහා රාජ්‍ය මන්ත්‍රණ සභාව කියන එක කතා කරා. ඊට පස්සේ රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවට මෙන්න අලුතින් ආයතනයක් එනවා පාර්ලිමේන්තුව කියලා. අන්න බලන්න වර්තමාන පාර්ලිමේන්තුවේ සම්දිස්ථානය මේක. එහෙමනම් දුවේ පුතේ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයක් පත් වෙනවා. අන්න අපි වර්තමානයේ දකින දෙයක් තමයි රටේ නායකයෝ අතර ජනාධිපතිලා අගමැතිලා කියන ඒවා අය. අන්න බලන්න පුතේ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය ස්ථාපිත වීම සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් නැති වෙනවා. අර රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවට පාර්ලිමේන්තුව ඇති කළා. ඒ පාර්ලිමේන්තුව තුල ඡන්දයෙන් පත්වන ජනතාව තුලින් මහජන නියෝජිතයන්ගේ ඡන්දයෙන් පත්වෙන මහජන නියෝජිතයන් තුල නායකත්වයට පත්වෙච්ච කෙනා තමයි අගමැති බවට පත් වෙන්නේ බහුතර ඡන්දයෙන්. ඒත් එක්කම කැබිනට් මණ්ඩලය කියන එක ස්ථාපිත වෙන්නේ. මෙන්න මේ විදිහට තවත් සාධකයක් තමයි අධිකරණ කටයුතු කියලා වෙනම අංශයක් පාර්ලිමේන්තුව හරහා එහෙම නැත්නම් ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය හරහා ස්ථාපිත වෙලා තියෙනවා. මෙන්න මේ සෝල්බරි ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය තමයි පුතේ අපි අද කතා කරන ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ. එහෙමනම් සෝල්බරි ආණ්ඩු ක්‍රම පෙත්සාස්කරණය තුළින් අපි බලමු අපේ රට තුල ඇති කරපු මේ වෙනස නිදහස ලබා ගැනීමේ ගමන් මාර්ගය තුල අපේ නායකයන් ලබාගත් දිනින් දින ලබාගත් ජයග්‍රහණයේ අවසාන ප්‍රතිඵලය ලෙස සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීම. ඒ තුලින් අපි දන්නවා සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපි රටට එද්දී
ආවට පස්සේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ රටේ නිදහස ලැබෙනවා අපි සෝල්බරි ව්‍යවස්ථාව කොමිසම හරහා සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අපිට නිදහස ලැබෙනවා 1948. මේ නිදහස ලැබුණු අපේ රට තුල උනත් බ්‍රිතාන්‍යයේ බලපෑම නැති උනත් අපේ රටේ පුතේ මේ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තමයි 1972 ජනරජ ව්‍යවස්ථාව දක්වාම ඇදිලා ගියේ. අන්න බලන්න එතකොට මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් හඳුන්වලා දීපු ඇති කරපු වෙනස අපි නිදහස ලබා ගත්තත් මහා පරිමාණයෙන් වෙනස් වුණේ නැහැ. එහෙනම් ඔවුන් ඒ තරම් බලවත් ලෙස ඒ වෙනස සිදු කරේ ඔවුන්ගේ වාසියත් එතන තියාගෙන. ඒ නිසා තමයි 1972 ජනරජ ව්‍යවස්ථාව හඳුන්වලා දෙනකම්ම මේ කියන සෝල්බරි ප්‍රතිසංස්කරණය අපේ රට තුල ඇති වෙන්නේ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපේ දේශපාලන වශයෙන් මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අපේ රට තුල ඇති කරපු වෙනස එහෙම නැත්නම් අපේ රට තුල ඇති කරපු ඒ වෙනස්කම් තුල අපි බලන්න ඕන මොනවද ඇති වෙච්ච දේවල් කියන එක. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ රටට එන්න කොහොමද පසුබිම ගොඩ නැගුණේ? කොහොමද සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ රට තුල ඇති වුණේ කියන එක. එහෙනම් ඒකට ප්‍රධාන සාධකයන් ලෙස මම මුලදී හැඳින්වීමක් කරා පොපි මල් ව්‍යාපාරය ආරම්භ වුණා කියලා. මම පුංචි ප්‍රශ්නයක් අහනවා මෙතෙන්දී අපේ රට තුල එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ගෙන ගිය පොපි මල් ව්‍යාපාරයට විරුද්ධව ආරම්භ කරන ලද දේශීය ව්‍යාපාරය කුමක්ද කියලා එහෙම නැත්නම් සේවා මුක්ත බට කණ්ඩායම බට සංගමය විසින් ආරම්භ කර ව්‍යාපාරය කුමක්ද කියන එක. අපි ප්‍රශ්නයට නැවතත් ගියොත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ගෙන ගිය පොපිමල් ව්‍යාපාරයට එරෙහිව සේවා මුක්ත සංගමය සේවා මුක්ත බට සංගමය ආරම්භ කළ ව්‍යාපාරය කුමක්ද? මම දන්නවා මේ වන විටත් දරුවෝ අපේ පාඩමට හොඳින් සවන් දෙනවා නම් උත්තරේ දැන්ටත් ලියලා ඇති. ඒ නිසා අපි බලමු මොකද්ද පුතේ උත්තරේ කියලා. අපි දන්නවා පොපිමල් ව්‍යාපාරයට විරුද්ධව 1927 දී සේවා මුක්ත බට සංගමය විසින් ආරම්භ කළ ව්‍යාපාරය තමයි සූරියමල් ව්‍යාපාරය. අපි බලමු උත්තරේ සූරියමල් ව්‍යාපාරය. එතකොට මේ සූරියමල් ව්‍යාපාරය 1926 හඳුන්වා දෙනවා පුතේ. අන්න ඒ අනුව තමයි මේ නිදහස ලබා ගැනීමේ පසුබිම අපිට ලැබෙන්නේ. එතකොට මෙවැනි ප්‍රශ්න අපිට ඕන තරමක් මේ පාඩම තුල තියෙනවා දකින්න ලැබෙනවා. හැම ප්‍රශ්නයක්ම අපිට සාකච්ඡා කරන්න අමාරු නිසා අපේ දරුවෝ තේරුම් ගන්න ඕන මේ පාඩමට සවන් දීලා ඒ පාඩම හරහා ලැබෙන තොරතුරුත් එක්ක අපේ දරුවෝ පොත කියවලා පුළුවන් තරම් ප්‍රශ්න හදන්න, ප්‍රශ්න හදලා උත්තර ලියන්න. එතකොටයි හොඳ අවබෝධයක් අපිට ලැබෙන්නේ මේ පාඩම තුලින්. එහෙමනම් පුතේ අපි බලමු එතකොට සූරියමල් ව්‍යාපාරය නම් අපේ එතන ආරම්භ වුණේ. ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා බලන්න මොකද්ද ප්‍රශ්නේ අහන්නේ කියලා. මම කිව්වා ලෝක යුද්ධ සමයේ අපේ රටින් ආරක්ෂක මණ්ඩලයට සහාය ඉල්ලුවා කියලා. අන්න එහෙනම් ලෝක යුද්ධ සමයේ ආරක්ෂක මණ්ඩලයට සහභාගී වූ ශ්‍රී ලාංකික අමාත්‍යවරයා කවුද කියලා අහනවා. ලෝක යුද්ධ සමයේ අපේ රටෙන් සහාය ලබා ගන්න 1939 ආරම්භ වෙද්දී යුද්ධයට සහාය දුන්න රටක් හැටියට අපි යටත් විජිතයන් ලෙස සහාය දෙන්න සිද්ධ වුණා. ඒක ප්‍රතිඵලයක් ලෙස තමයි නිදහස ලබා ගන්න පසුබිම හදන්නේ. එහෙමනම් ඒකෙදී ආරක්ෂක මණ්ඩලයට ඇතුළත් වුණු ලාංකික අමාත්‍යවරයා කවුද කියලා අහන්නේ. අපි දන්නවා අපේ රටේ හිටපු කුසිකර්ම අමාත්‍යවරයා වන විට ඩී.එස්. සේනානායක මැතිතුමා තමයි මෙම ආරක්ෂක මණ්ඩලයට සම්බන්ධ වෙන්නේ. කුසිකර්ම අමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා. අන්න බලන්න දුවේ පුතේ මේ නායකයෝ කැපකිරීමෙන් කටයුතු කළා අනාගතයේ දිහා බලලා අපිට ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනගන්න දිවිහිමියෙන් කටයුතු කරපු නිසා තමයි ඔවුන් මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. එහෙනම් බලන්න පින්තූරේ දිහා අපිට පැහැදිලි අවබෝධයක් ලබන්න ඕන. මොකද මේවෙනි ප්‍රශ්න පින්තූරයක් දීලා අපෙන් අහන්න පුළුවන් මොහු කවුරුන්ද? මොහු අපිට වැදගත් වෙන්නේ ඇයි කියන ආකාරයේ පිළිත් ප්‍රශ්න කීපයක් අහන්න පුළුවන්. ඒ නිසා අපි හඳුනා ගන්න ඕන අපේ රටේ ප්‍රථම කුසිකර්ම අමාත්‍යවරයා ලෙස ඩී.එස්. සේනානායක මහතා විශාල කාර්යභාරයක් කරලා තියෙනවා දුවේ පුතේ. කුසිකර්මාන්තයේ එහෙම නැත්නම් ජලාශය ශිෂ්ටාචාරයේ පෝෂණය කිරීමට මෙතුමාගෙන් ලද දායකත්වය ඉතා ඉහළයි. ඔහු බහුකාර්ය යෝජනාවලිය ආරම්භ කළා. කුසිකාර්මික ජනපද පිහිටවල අපේ රට තුල ආර්ථිකය නගා සිටුවන්න කැපවෙච්ච ශ්‍රේෂ්ඨ නායකයෙක්. මෙන්න මෙතෙන්දී නිදහස ලබා ගැනීම සඳහා මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ලබා ගැනීම සඳහා අපේ රට නිදහසක් ලබා ගන්න කැපවෙච්ච නායකයෙක් හැටියට මේ ආරක්ෂක මණ්ඩලයට සහභාගී වූ නායකයෙක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් ඩී.එස්. සේනානායක මැතිතුමා. අපි බලමු ඊළඟට තවත් ප්‍රශ්නයකට. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ලබා දීමට 1944 පත් කළ කොමිසම ආනෝ. ඒතොර 1944 මං කිව්වා අපේ රටට
බිතාණ්ඩ යටත් විත ලේකම්වරයා විසින් කොමිසමක් පත් කළ ලෙවනවා. මෙන්න මේ කොමිසම මොකක්ද කියලා අහන්නේ. අපි මේ කොමිසම හඳුන්වනවා සෝල්බරි කොමිසම කියලා. සෝල්බරි සාමිවරයාගේ නායකත්වයෙන් ආපු නිසා තමයි සෝල්බරි කොමිසම ලෙස අපි ඒක හඳුන්වන්නේ. මේ සෝල්බරි මැතිතුමාගේ මූලිකත්වයෙන් අපේ රටට ආපු මේ කොමිසම තමයි අපේ රට තුල ඒ වන විට තිබුණු ප්‍රතිසංස්කරණ නැත්නම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ අවබෝධයක් ලබාගෙන අපේ රටට ගැලපෙන මේ අපේ රටේ ජාතික නායකයන්ගේ ඉල්ලීම් වලට කම් දීලා ඒ පිළිබඳ ගැලපෙන ප්‍රතිසංස්කරණයක් ලබා දෙන්න කටයුතු කරන්නේ මෙන්න මොහුගේ නායකත්වයෙන් තමයි නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අපේ රට තුල මේ කොමිසමෙන් තමයි නිර්මාණය කරන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ දුවේ පුතේ සෝල්බරි කොමිසම කියලා. අපි බලමු එතකොට සෝල්බරි කොමිසම අපේ රටට ඇවිල්ලා අපේ රට තුල ඇති කරපු වෙනසත් එක්ක මොන වගේ කාර්යභාරයක් ඔවුන් අපේ රට තුල ඇති කරලා තියෙනවද කියන එක. ඒත් එක්ක මෙන්න මේ විදිහට ගත්තම් පුතේ අපේ රට තුල දේශපාලනික වශයෙන් බ්‍රිතාන්‍යයන් ඇති කරපු ඒ වෙනස තමයි අපි මේ කතා කරන්නේ. එහෙමනම් සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත් එක්ක අපේ රට තුල ඔවුන් විශාල කාර්යභාරයක් ඉටු කරා. එහෙනම් මේ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුල දිගින් දිගටම මේ පාඩමේදී අපි කතා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ දුවේ පුතේ ඊළඟ පාඩමේදී වලට පස්වෙනි පාඩමේදී හමු වෙන සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳ එතෙන්දී කතා කරන නිසා අපි මෙතනින් එහාට ඒ පිළිබඳ කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අපේ රට තුල ඇති කරපු වෙනස අපි දැනගන්න ඕන. සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ නිසා තමයි පුතේ අපි නිදහස් රටක් බවට පත් වෙන්නේ. 1948 පෙබරවාරි 4 දින අපි නිදහස් රටක් ලෙස ප්‍රකාශ කිරීමේ ආඥාව මේ හරහා නිකුත් කරන්නේ. ඒ නිසා තමයි අපි නිදහස් රටක් බවට පත් වෙන්නේ. එහෙනම් පුදුවේ පුතේ අපි බලමු මේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණයේ විශේෂ ලක්ෂණ මොනවද කියලා. සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අපේ රට හඳුන්වලා දෙනවා. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අපේ රට තුල පාර්ලිමේන්තුව ස්ථාපිත වෙනවා. මේ පාර්ලිමේන්තුව හරහා අපේ රටේ අපි අග්‍රාණ්ඩුකාර ධූරය ස්ථාපිත වෙනවා. අග්‍රාණ්ඩුකාර ධූරය හරහා අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයකුත් ඇති වෙනවා. ඔන්න විශේෂ ලක්ෂණ. සෝල්බරි ආණ්ඩුක්‍රමයේ ප්‍රධාන ලක්ෂණ හැටියට අපිට එහෙනම් ගන්න පුළුවන් දුවේ පුතේ පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීම, අග්‍රාණ්ඩුකාර ධූරයක් ඇති කිරීම, අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ආදී දේවල් අපිට ප්‍රධාන ලක්ෂණ හැටියට ඔන්න හඳුනා ගන්න පුළුවන්. අපි බලමු ඉතින් අග්‍රාණ්ඩුකාරවරයා කියලා කියන්නේ කවුද කියලා. මෙතෙක් හිටපු ආණ්ඩුකාරවරයා වෙනුවට තමයි අග්‍රාණ්ඩුකාර ධූරය ආවේ. එහෙනම් අග්‍රාණ්ඩුකාර ධූරය කියලා කියන්නේ දුවේ පුතේ මෙතෙක් හිටපු ආණ්ඩුකාරවරයා වෙනුවට අපේ රටේ කටයුතු කරපු පුජ්‍යලයා. හැබැයි ඔහුට මහා බලයක් නැහැ. ඔහු යටත් විජිත ලේකම්වරයට එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය රජුට හෝ රැජිනට රජු හෝ රැජින නියෝජනය කරන අපේ නායකයෙක් බවට පත් වුණා. ඔහු නාම මාත්‍රික චරිතයක් බවට එහෙම නැත්නම් නාම මාත්‍රික බලයක ඔහුට හිමි වෙන්නේ. එහෙමනම් අග්‍රාණ්ඩුකාර ධූරය කියලා කියන්නේ පුතේ එතෙක් හිටපු ආණ්ඩුකාරවරයා අග්‍රාණ්ඩුකාර ධූරයට පත් කරනවා. ඔහුගේ කාර්යභාරය වෙන්නේ මේ පාර්ලිමේන්තුව තුල එහෙම නැත්නම් 1947 මහා මැතිවරණය පවත්වන ලංකාවේ ප්‍රථම මහා මැතිවරණය. ඒ මැතිවරණය තුලින් පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච අය අතරේ බහුතර කැමැත්තෙන් අගමැතිවරයෙක් පත් කර ගැනීම ඒත් එක්කම ඒ අවශ්‍ය අමාත්‍යවරු පත් කිරීම කියන කාර්යභාරය අගමැතිගේ නාමකරණයෙන් එහෙම නැත්නම් අගමැති නම් කරන අය මොහු තමයි දිවුරුම් දෙන්නේ. ඒ විදිහට එවැනි බලයක් තමයි ඔහුට හිමි වෙලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට ගත්තන් දුවේ පුතේ අපේ රට තුල ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ රැසක් ගැන අපි කතා කරා. එහෙමනම් ඒ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අතර සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ඉතා වැදගත් සම්දිස්ථානයක් වෙනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ අපිට හඳුන්වලා දීපු අවසාන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය නිසා. එහෙමනම් දුවේ පුතේ දැන් අපි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 6ක් ගැන කතා කරලා තියෙනවා. බ්‍රිතාන්‍ය අපේ රට අවුරුදු 133ක් පාලනය කරලා තියෙනවා. මේ අවුරුදු 133 තුල ඕන් අපේ රටේ ඇති කරපු මේ වෙනස තමයි අපි මේ පාඩමේ කතා කරන්නේ. එතකොට අපි මේ වෙනස කතා කරලා මම හිතනවා දැන් දරුවන්ට හොඳ අවබෝධයක් ලබා ගන්නට හැකි වෙන්නට ඇති අපේ රට තුල ඕන් ඇති කරපු මේ ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් පිළිබඳව. අන්න එහෙමනම් දුවේ පුතේ අපි හඳුනා ගන්න ඕන බ්‍රිතාන්‍යයන් අපේ රට තුල ඇති කරපු මේ වෙනස මොකද්ද? මේ ප්‍රතිසංස්කරණ වල බලපෑම කුමක්ද කියන එක. එහෙනම් මේ දක්වා හොඳ අවබෝධයක් ඇති දැන් පාඩම් වලට හොඳට සවන් දීලා දැනුම ලබාගෙන අපේ දරුවෝ මේ ප්‍රතිසංස්කරණ වල වෙනස තුලින් දේශපාලනයේ වශයෙන් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ අපේ රට තුල දේශපාලනික වශයෙන් නැති වෙච්ච මේ වෙනස
දරුවා අවබෝධ කරගෙන තියෙනවා. එහෙමනම් දුවේ පුතේ අපි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව සෝල්බරි ප්‍රතිසංස්කරණ ඉදිරි පාඩමකදී සාකච්ඡා කරන නිසා අපි මෙතනින් ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි මේ වෙනස් වීම තුළ අවුරුදු 133 තුළ හඳුන්වලා දීපු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 6 හඳුනාගත්තා නම් ඒ අති අපිට ඒ තුළ තියෙන විශේෂ දේවලුත් එක්ක. එහෙමනම් අපි බලමු පුතේ මොනවද මේ ප්‍රතිසංස්කරණ මම මෙතෙන්දි පොඩ්ඩක් නැවත මතක් කිරීමක් කරන්නම්. අපි මුලින්ම කෝල්බ්‍රොක් කැමරන් ප්‍රතිසංස්කරණය 1931 හඳුන්වලා දෙනවා. ඊට පස්සේ කෝ මැකලන් ප්‍රතිසංස්කරණය එනවා. ඊළඟට 1910 ඊළඟට 1920 එනවා මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඒත් එකම 1924 මැනින් ඩෙවොන්සියර් ප්‍රතිසංස්කරණය එනවා. ඒ වගේම 1931 දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය අපේ රටට එනවා. මේ විදිහට ආපු ගමන් මාර්ගය තුල 6 වෙනි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුල තමයි පුතේ අපි මේ කතා කරන සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. එහෙමනම් මං හිතනවා මේ දේශපාලනික වශයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තුල අධිරාජ්‍ය විසින් අපේ රට යටත් විජිතයන් ලෙස මේ ඇති කරපු වෙනස අපේ දරුවෝ අවබෝධ කරගන්නට ඇති. දේශපාලනික වශයෙන් මේ ඇති කරපු වෙනස අපි හඳුනා ගන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ මේ වෙනස තුල තමයි අපි මේ කටයුතු කරන්නේ. එහෙමනම් අපේ නිදහස ලබා ගැනීම මේ ප්‍රතිසංස්කරණ හරහා ඇවිල්ලා අවසාන ප්‍රතිසංස්කරණය හෙවත් 1945 හඳුන්වලා දෙන 47 මහමැතිවරණයේ පවත්වන සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුලින් අපිට ලැබෙනවා කියන එක අපි දන්නවා ජාතික නිදහස 1948 දී. ඒතකොට ඒ විදිහට ගත්තම පුතේ අපි රටක් ලෙස අපි නිදහස් රටක් ලෙස මේ කාර්යභාරය කරද්දී අපි පැහැදිලිවම අපේ ඉතිහාසය තුලින් ඉගෙනගත යුතු පාඩම් බොහෝයි. ඒ පාඩම් මනවින් අවබෝධ කරගන්නවා නම් තමයි පුතේ අපේ අනාගතය ශක්තිමත් වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔයාලා දැන් හොඳ අවබෝධයක් ලබාගෙන ඇති. එහෙමනම් මම බලාපොරොත්තු වෙනවා මේ විභාගයේදී ප්‍රධාන වශයෙන් අපිට ලැබෙන ප්‍රශ්නයක් තමයි අනිවාර්ය ප්‍රශ්නයක් ලෙස සිතියම් ලකුණු කිරීම. අපි දන්නවා පළවෙනි ප්‍රශ්නේ ලකුණු 30ක් හිමි වෙනවා. මේ ලකුණු 30 ප්‍රශ්නේ අනිවාර්යයි. ඒක කිසිම කෙනෙකුට අත්හරින්න බෑ. ඒ නිසා තමයි අනිවාර්ය ප්‍රශ්නයක් කියලා කියන්නේ. ඒක අපි අනිවාර්යෙන් දැනගත යුතු දෙයක්, ලිවිය යුතු ප්‍රශ්නයක් වෙනවා. එහෙමනම් දුවේ පුතේ මේ අනිවාර්ය ප්‍රශ්නේ මුල්ම කොටස් දෙක තමයි සිතියමක ඓතිහාසික ස්ථාන ලකුණු කිරීම. එහෙමනම් සිතියම් ලකුණු කිරීමට ලකුණු 18ක් හිමි වෙනවා. මේ ලකුණු 18 තුලින් ලකුණු 12ක් හිමි වෙන්නේ අපේ රටේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන සටහන් කිරීමට ලකුණු කිරීමට. ඒත් එක්කම ලෝක සිතියමේ ස්ථාන ලකුණු කිරීමටත් ලකුණු 6ක් ලැබෙනවා. ඒ අනුව ලංකා සිතියමේ ස්ථාන 12කුත් ලෝක සිතියමේ ස්ථාන 6කුත් ලකුණු කරන්න අපිට විභාගෙදී ලැබෙනවා. ඒක අත්හරින්න බැරි ප්‍රශ්නයක් නිසා අපේ දරුවෝ අනිවාර්යෙන් ඒකට අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. අපේ දරුවන්ගේ අවධානය මේ සඳහා යොමු කරන්න. එහෙම වුණොත් තමයි සාර්ථක වෙන්නේ දුවේ පුතේ. සිතියම් ලකුණු කිරීමේ නියම ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් තමයි අපිට ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි බලමු සිතියමක් ලකුණු කරලා කොහොමද මේ ක්‍රමවේදයන් කියලා අපි හඳුනාගමු අපේ දරුවනි. සිතියම් ලකුණු කිරීම තුළින් අපිට මොන වගේ අත්දැකීම් එහෙම නැත්නම් ඒ ක්‍රමවේද අනුගමනය කිරීමෙන් පහසුවෙන් මේ ලකුණු 12 ලබා ගන්න අපිට පුළුවන්. එහෙනම් අපි බලමු පුතේ ප්‍රශ්නයක් හරහා ගිහිල්ලා සිතියමක් ලකුණු කරලා බලන්න ප්‍රශ්න අංක 5 ලෙස දක්වනවා. පහත දක්වා ඇති ඓතිහාසික ස්ථාන සියල්ල සපයා ඇති ලංකා සිතියමේ ලකුණු කර නම් කරන්න. අන්න ප්‍රශ්නේ අපි කියවන්න ඕන හරියට පුතේ. ඓතිහාසික ස්ථාන සියල්ල සපයා ඇති ලංකා සිතියමේ ලකුණු කර නම් කරන්න. අන්න බලන්න ලකුණු කරන්නත් ඕන නම් කරන්නත් ඕන. අපිට විභාගවලදී ලැබෙන අත්දැකීමක් තමයි පුතේ දරුවෝ ලකුණු කරලා තියෙනවා නම් කරලා නැහැ. එහෙම නැත්නම් නම් කරලා තියෙනවා ලකුණු කරලා නැහැ. එහෙනම් නිවැරදි වෙන්නේ මේ ලකුණු 18 ලබා ගැනීමට නම් අපි ඓතිහාසික ස්ථානේ හඳුනාගෙන ලකුණු කරලා එය නම් කරොත් තමයි. එහෙනම් අපි බලන්න ඕන කොහොමද පුතේ සිතියම් ලකුණු කිරීම තුල නිවැරදිව එන්නේ. නිවැරදිව ලකුණු කරන්නේ නම් කරන්නේ කොහොමද කියලා අපි බලන්න ඕන. එහෙමනම් අපි බලමු ලංකා සිතියමක් අරගෙන සිතියම් ලකුණු කිරීම තුළින් කොහොමද මේ දේ අපි ලබා ගන්න කියලා. මෙන්න මෙවැනි සිතියමක් අපිට විභාගෙදී ලැබෙනවා. ඒතර මේ සිතියම ලකුණු කරන්න ස්ථාන 12කුත් අපිට ලබා දීලා තියෙනවා. ඒතර මේ ස්ථාන 12 තුල ගංගාවල් තියෙන්න පුළුවන්, ඓතිහාසික වශයෙන් වටිනාකමකින් යුක්ත වරායන් තියෙන්න පුළුවන්, ඒ වගේම අපේ රජවරු නිර්මාණය කරපු වැව් තියෙන්න පුළුවන්, අමුණු තියෙන්න පුළුවන්, ආගමික වශයෙන් රාජධානි ලෙස වැදගත් දේවල් මේ තුල තියෙන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ මේව අපි හඳුනා ගන්න ඕන. අපි දන්නවා අපේ රටේ ගංගාවල් 103කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. විභාගෙදී බොහෝ දුරට ගංගාවක් දෙකක් ලකුණු කරන්න එන්න පුළුවන්.
එතකොට මේ 103ක් ගංගා අපි දැනගන්න ඕනෙත් නැහැ. මේ සිතියමකට ලැබෙන්නේ ඓතිහාසික වශයෙන් අපේ ජලාශය ශිෂ්ටාචාරයේ සිට මේ දක්වා පෝෂණය වීමට එහෙම නැත්නම් අපේ රටේ ඓතිහාසික වශයෙන් යම් සම්දිස්ථාන ලෙස වැදගත් වෙන ගංගා මේ කීපයක් පමණයි. එහෙමනම් පුතේ අපි මේ ගංගාවල් නිවැරදිව හඳුනා ගැනීම තුළින් අපිට මේ ගංගාවක් ලකුණු කළා ඒ නම් කිරීමෙන් ලකුණු ලබා ගන්න පුළුවන්. අපේ දරුවෝ බලන්න ගංගාවල් ටික ගත්තම මෙතනින් මල්ලතුවෙන් පටන් ගන්න පුළුවන් අපිට මල්ලතුවය අතීතයේ හැදින්නුව මල්ලතුවේ කදම්බ නදිය කියලා. එහෙමනම් පුතේ මේ නම් දෙකම අපිට ලැබෙන්න පුළුවන්. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕන මල්ලතුවේ අතීතයේ හැදින්නුවේ කදම්බ නදිය කියලා. ඊළඟට කලාඔය කියලා කියනවා. වර්තමානයේ කලාවේ ලෙස හඳුන්වන ගංගාව අතීතයේ හැදින්නුවා ගෝණ නදිය ලෙස. ඊළඟට දැදුරුවේ තියෙනවා. දැදුරුවේ අතීතයේ හැදින්වූ නම තමයි ජජ්ජර නදිය. ඒත් එක්කම කල්යාණ නදී හෙවත් කැලණි ගඟ තියෙනවා. කළු ගඟ තියෙනවා. නිල්වලා ගඟ ගින් ගඟ තියෙනවා. නිල්වලා ගඟ තියෙනවා. අපේ දරුවෝ බලන්න සිටියම තුල වලවේ ගඟ තියෙනවා. ඊළඟට කිරිඳිඔය තියෙනවා. ඊළඟට කප්පකන්දර නදී හෙවත් මැණික් ගඟ තියෙනවා. ඊළඟට කුඹුක්කම් ඔය තියෙනවා. ඊළඟට ගල්ඔය තියෙනවා. අපේ ලංකාවේ දිගම ගංගාව වෙන මහවැලි ගංගාව ඒත් එක්කම යාන් ඔය ආදී වශයෙන් ප්‍රධාන වශයෙන් වැදගත් ගංගා කීපයක් පමණයි අපි හඳුනා ගන්න ඕන. එහෙම වුණොත් තමයි පුතේ අපි සිතියම් ලකුණු කිරීම තුළ සාර්ථක වෙන්නේ. අපි බලමු මේ සිතියමක් අරගෙන කොහොමද මේවා ලකුණු කරන්නේ. අපේ දරුවන්ට වැවක් ලකුණු කරන්න කිව්වම අපේ දරුවෝ වැව් ඇඳලා ලකුණු කරනවා. වැවක් අඳින්න ඕනේ නැහැ. අපේ සිතියම තුළ අපිට ලැබෙන සිතියම තුල පුතේ ඔයාලගෙන් අහන්නේ වැවක් නා අපි කියමු උදාහරණයක් ලෙස පරාක්‍රම සමුද්‍රය. එහෙමනම් පරාක්‍රම සමුද්‍රයේ මේ සිතියමේ තියෙනවා පුතේ. මේ කළු පාටින් සටහන් කරලා තියෙන්නේ අපි දන්නවා ගංගා එක සම්බන්ධ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මේ තියෙන්නේ වැව් තමයි අපේ රටේ නිර්මාණය වෙච්ච ප්‍රධාන වශයෙන් වැදගත් ස්ථානයක් ගන්න වැව්. ඒතකොට පරාක්‍රම සමුද්‍රය තමයි මේ කළු පාටින් මෙතන පෙන්වලා තියෙන්නේ අඹන් ගඟ සහ මහවැලි ගඟ මුහුදට වැටෙන ආසන්නයේ. එතකොට මේ විදිහට සිතියම තුල අපිට අනිවාර්යයෙන්ම වැව් ටික පෙන්වලා තියෙනවා. එහෙනම් අපි වැවක් අඳින්න යන්න ඕනේ නැහැ පුතේ. අපෙන් අහන වැව අනිවාර්යෙන් සිතියම තුල තියෙනවා. එහෙමනම් අපෙන් අහන ගඟ අපි අඳින්න ඕනේ නැහැ. අපෙන් අහන ගංගාව මේ සිතියම තුල අනිවාර්යෙන් තියෙනවා. එහෙමනම් අපි බලන්න ඕන පුතේ. අපි හඳුනා ගන්න ඕන ගඟ මොකද්ද, වැව මොකද්ද කියලා. බොහෝ දුරට අපේ දරුවෝ කරන වරදක් තමයි කලා වැව අහනවා. කලා වැව ඇහුවම් කලා ඔයට ඊතලයක් දාලා ලියලා තියෙනවා. ඒකට අපිට හඳුනා ගන්න බෑ මේ ළමයා හරියට මේක අවබෝධ කරගත්තද කියලා. එහෙනම් දුවේ පුතේ අපි හඳුනා ගන්න ඕන වැව මොකද්ද, ඔය මොකද්ද කියන එක. එහෙමනම් වැවක් ඇහුවම් ඔයක් පෙන්වන්න හොඳ නැහැ. අපි වැවක් පෙන්වන්න ඕන. ගංගාවක් ඇහුවම ගංගා අඳින්න ඕනේ නැහැ. මේ සිටියේ මේ තියෙන ගංගාවක් තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපි නිවැරදිව ලකුණු කිරීම හඳුනා ගන්න ඕන. අපි වරායක් ඇහුවම ඓතිහාසික වශයෙන් වටිනා වරායන් කීපයක් අපේ රටේ තියෙනවා. දඹගොළ පටුන, මහා තිත්ත, ඊට පස්සේ කොළඹ වරායත් අපිට ඓතිහාසික වශයෙන් වටිනා වරායක් බවට පත් වෙනවා. ඊළඟට දෙවුන්දර, ගොඩවාය, මඩකලපුව, ලංකා පටුන, ත්‍රිකුණාමලය ආදී වශයෙන් මේ වැව් ඇහුවම මේ වරායන් ගැන කතා කරද්දී පුතේ වරායන් නම් අනිවාර්යයෙන්ම සාගරයට මුහුදට සම්බන්ධ වෙන්න ඕන. අපේ දරුවෝ වැවක් මේ වරායක් ඇහුවම ඔකල් ලකුණු කරන්නේ රට තුල. අපිට සමහර අවස්ථාවලදී අහුවෙලා තියෙනවා දුවේ පුතේ ලෝක සිතියමේ ලංකාවේ ස්ථාන ටික ලකුණු කරපු ඒවා. ලංක සිතියමේ ලෝක සිතියමේ ස්ථාන ලකුණු කරපු ඒවා. මේ සිතියම් ලකුණු කිරීමට අපේ දරුවෝ අවධානය යොමු නොකිරීම නිසා. එහෙනම් දුවේ පුතේ තේරුම් ගන්න නිවැරදි ක්‍රම අනුගමනය කිරීම තුළින් අපිට සාර්ථකව මේ වගේ සිතියමක් ලැබුණම ඒකේ අපේ ස්ථාන ටික හඳුනා ගන්න පුළුවන්. එහෙනම් දරුවනේ මනවින් අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි සිතියම් ලකුණු කිරීම තුළ නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් සිතියම් ලකුණු කිරීම. මම මුලදී ඔයාලට සපයපු ස්ථාන ටික මෙන්න මේ සිතියමෙන් මම ලකුණු කරලා පෙන්නනවා. එතකොට මේ සිතියම තුළ ඓතිහාසික වශයෙන් ඒ වැදගත් ස්ථාන ටික අපි මේකේ ලකුණු කරලා මම ඔයාලට පෙන්නලා තියෙනවා කොහොමද සිතියමක් ලකුණු කරන්න කියන එක. මීට පෙර පාඩමකදීත් මම සිතියම් ලකුණු කිරීමක් කරා. ඒකෙදී හමු නොවන අවස්ථා ටිකක් මේකෙදී ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන ටිකක් මම මෙතෙන්දි පෙන්නලා තියෙන්නේ. මොකද අපේ දරුවන් හඳුනා ගන්න ඕන දේවල් නිරන්තරයෙන් විභාගෙදී අහන්නේ ඓතිහාසික වශයෙන් වැදගත් දේවල්. ඒ නිසා එවැනි සම්බන්ධතාවයන් මත වැව් කීපයක් ගංගා ආදී වශයෙන් මම මේකෙදී පෙන්වීමක් කරලා තියෙනවා. එතකොට අපේ දුවේ පුතේ ඔයාලා හොඳ අවබෝධයෙන් බලන්න මේ සිතියම් ලකුණු කිරීම තුළ નિયમિત ස්ථානයේ සටහන් ලකුණු කරන්න ඕන. එතකොට ඌරා තොට කියලා කියන්නේ තොටුපළක්. වරායක් ලෙස අතීතයේ පැවතිච්ච තොටුපළක්. එතකොට ඒක රට මැද තියෙන්න බෑ. එහෙනම් ඒ નિયમિત ස්ථානය තුල ලකුණු කරන්න මම මේ ලකුණු කළා නම් කළා තියෙන ඌරා තොට. මෙන්න මෙහෙම ලකුණු කරන්න ඕන පුතේ. එහෙම වුණොත් තමයි නිවැරදිව ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ.
පදවිය වැව ලකුණු කරද්දී අපි වැව මම මෙතෙන්දි කවයකින් පුතාලට මාක් කරලා පෙන්නලා තියෙනවා කවයකින් මේ තියෙන්නේ වැව. එතකොට මේ වැව මාක් මෙහෙම පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් කවයක් ඇදලා අපිට පෙන්වන්න පුළුවන්. එතකොට වැව කියන එක නම් කරලා අපි ලකුණු කරපු ස්ථානට ඊතලයක් දාලා මෙහෙම පෙන්වන්න ඕන කුමක්ද ස්ථානය කියලා. ඒ තමයි නිවැරදි ලකුණු කිරීම. අපි ඒ ළඟින් ලිව්වත් ඇති. නමුත් අපිට ලියලා ඊතලයක් දාලා පෙන්වන්න පුළුවන් නම් ඒත් අපිට නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අනුරාධපුරය අපි දන්නවා අපේ රටේ ආරම්භක රාජධානිය ලෙස අනුරාධපුරය සියවස් 15කට ආසන්න කාලයක් පැවතිච්ච අනුරාධපුරයේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානය. අන්න බලන්න අනුරාධපුරය අපි ඇතැම් විට අනුරාධපුරයේ ලකුණු කරද්දී ගංගාවේ දෙපසම ලකුණු කිරීමක් සිදු වෙනවා. නමුත් මේකෙදී නිවැරදි ලකුණු කිරීම හැටියට දෙකම පිළිගන්නවා. ඒ නිසා අපේ දරුවෝ ඉස්කෝලේදී කියා දීලා තියෙන විදිහට අපි ලකුණු කරන්න ඕන. ඒකෙදිත් මේ අනුරාධපුරය කියලා මම මේ අපි දන්නවා මල්ලතුවේ ආසන්නයේ අනුරාධපුර නගරයේ පැරණි නගරයේ පිහිටලා තියෙන්නේ. ඒතර මේ නගරය මම පෙන්නලා ලකුණු කරලා තියෙනවා. අපි මෙහෙම ඊතලයක් දැම්මා දාලා පෙන්වන්න ඕන නගරයේ කුමක්ද කියලා. මෙන්න නිවැරදි ලකුණු කිරීමක් කියලා කියන්නේ මේ විදියට හඳුනා ගැනීමක්. ඒකෙන් පැහැදිලි වෙනවා දරුවා හඳුනාගත්ත සිටියම ස්ථානය හඳුනාගත්තා නම් කරා ඒ නම් කරලා ලකුණු කරලා තියනවා කියන එක. ඊළඟට බලන්න පුතේ මං කිව්ව ගංගාවක් හෝ දෙකක් අපෙන් අහන්න පුළුවන්. ඒ අහන්නේ අර කීපයක් ගංගා කීපයක් අතරින් වැදගත් දේවල්. අපිට වැදගත් ගංගාවක් තමයි කලාඔය. ඒතර කලාවේ අපිට වැදගත් වෙන්නේ මුල් ජනාවාස ව්‍යාප්තිය තුළ මේ ගංගා නිම්නය පදනම් වීම සහ අපේ රජවරු ඒ හා සම්බන්ධව වැව් නිර්මාණය කිරීමත් එක්ක කලාවේ අපිට වැදගත් වෙනවා. අන්න කලාවේ මෙතෙන්දී අහනවා. කලාවේ අහනකොට පුතේ අපි ගංගාව දිගේ නම් කරන්න ඕන. මම මේ කලාවේ ගංගාව පාට කරලා තියෙනවා මේ බලන්න නිල් පාටින් පෙන්නලා කලාඔය කියලා ලියලා තියෙනවා පුතේ. මේක තමයි නිවැරදි ලකුණු කිරීම කියලා අපි හඳුන්වන්නේ සිතියම් ලකුණු කිරීම තුළ. ඒත් එක්කම පොම් පරිප්පුව කියන්නේ පුතේ අපිට ඓතිහාසික වශයෙන් ප්‍රාග්-ඓතිහාසික යුගයේ සිට වැදගත් ස්ථානයක්. එතකොට මේ පොම් පරිප්පුව කියන ස්ථානය තුල ලකුණු කරද්දී අපිට ගංගාවේ මේ කලාඔය මුවදොර තමයි පිහිටලා තියෙන්නේ ආසන්නේ. ඒ නිසා මේ උඩ යට දෙකම නිවැරදි ලකුණු කිරීමක් ලෙස පිළිගන්නවා. මොකද අපේ ඇතැම් දරුවන්ට ඉස්කෝලවල උඩින් ගංගාවට උඩින් ඉහළ පැත්තෙන් පෙන්වලා දීලා ඇති. තවත් අයට ගඟට පහළ ප්‍රදේශයෙන් පෙන්වලා දීලා ඇති. කොහොම වුණත් පුතේ මේ ගංගා නිම්නයේ උඩ යට දෙකම නිවැරදි ලකුණු කිරීමක් ලෙස හඳුන්වනවා. එතකොට පොම් පරිප්පුව අපි දන්නවා ඓතිහාසික වශයෙන් අපිට වැදගත්. ඒත් එක්කම මීගමුව කියන්නේ කලපුවක් එක්ක සම්බන්ධ වරායක් ලෙසත් අපිට හඳුන්වන්න පුළුවන්. කලපුවක්. ඒතර මේ කලපුව මුහුදට සම්බන්ධ වෙන්න ඕන. එහෙනම් බලන්න පුතේ මුහුදට සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න ඊතලයක් දාලා අපි ලකුණු කරලා මේ වගේ පෙන්වන්න ඕන. ලකුණු කරලා නම් කරලා තියෙන්න ඕන. ඊළඟට කෝට්ටේ කියන්නේ අපේ රාජධානිය අතර ප්‍රධාන ඓතිහාසික රාජධානියක්. එහෙනම් කෝට්ටේ රාජධානිය අපි දන්නවා දියවන්නා ඔය මුල් කරගෙන තියෙන්නේ මැණික් ගඟ මේ කැලණි ගඟට යටින්. කැලණි ගඟට යටින් මුහුදට ටිකක් රට ඇතුළට වෙන්න වරායට ටිකක් ඇතුළට වෙන්න එහෙනම් නම් කළා අපි මාක් ඊතලයක් දාලා පෙන්වන්න ඕන පුතේ. එතකොටයි උත්තරේ නිවැරදි වෙන්නේ. ඊළඟට කැලණි ගඟ අපිට ඓතිහාසික වශයෙන් කැලණි ගඟ කියන්නේ ඊට වැදගත් ගංගාවක්. අන්න අහනවා. ඒතකොට කැලණි ගඟ ඇහුවා පුතේ ඒකත් ගංගාව දිගේ ලියන්න ඕන. මම මේ ගංගාව ඔයාලට නිල් පාටින් පසුබිම පෙන්වලා තියෙනවා ගංගාව. ඔයාලට හඳුනා ගන්න ගංගාව දිගේ ලියලා එහෙම නැත්නම් අපි මේ සිටිය මේ පැත්තෙන් ලිව්වත් අපිට ඊතලයක් දාලා පෙන්වන්න පුළුවන් නම් පුතේ අන්න නිවැරදි ලකුණු කිරීමක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දේවනගර කියන්නේ පුතේ ඉතිහාසය තුල දෙවුන්දර, දෙවිනුවර, දේවනගර කියන නම් වලින් අපෙන් අහන්න පුළුවන්. අපි මේ සියල්ල දැනගන්න ඕන. ඉතිහාසය තුල ඒ විවිධ නම් වලින් ඒවා හඳුන්වන නිසා අපි ඒවා දැනගන්න ඕන. එහෙමනම් දේවනගර, දෙවිනුවර, දෙවුන්දර කියලා කියන්නේ පුතේ අපි ලංකාවේ දිගමනින එක් ස්ථානයක් තමයි දකුණේ කෙළවර දෙවුන්දර තුඩුවත්, පේදුරු තුඩුවත් අතර. එහෙනම් දේවනගර කියන්නේ, දෙවුනුවර කියන්නේ, දෙවුන්දර කියලා හඳුන්වන්නේ මේ කියන තුඩුව. එහෙමනම් අපි බලමු ප්‍රාග්-ඓතිහාසික ස්ථානයක් අපි දුන්නා මිනිහාගල්කන්ද කියලා. ප්‍රාග්-ඓතිහාසිකයේ වෙරළාසිත එලිමහන් කඳවුරක් ලෙස හඳුන්වනවා මේ මිනිහාගල්කන්ද. එතකොට කුඹුක්කන් ඔයට යටින් මුහුදට ආසන්නයේ අපි ඒක ලකුණු කරන්න ඕනේ. මේ තියෙන නිවැරදිව ලකුණු කළා. එහෙමනම් පුතේ අපි මේ විදිහට ඊතලයක් දාලා හඳුනා ගන්න ඕන, පෙන්වන්න ඕන. ආසන්නයෙන් ලිව්වත් කමන්නේ ඒත් නිවැරදි. අපි ටිකක් ඒ පිටින් ලිව්වනම් අපි ඊතලයක් දාලා පෙන්වන්න ඕන පුතේ. එතකොටයි සාර්ථක වෙන්නේ. ඊළඟට ගල්ඔය ජලාශයත් අපිට වැදගත් වෙනවා. අපි දන්නවා ගල්ඔය ජලාශයේ
ප්‍රධාන වැවක් හදලා තියෙනවා. සේනානායක සමුද්‍රය කියලා අපි ඒක නම් කරනවා. මම මීට කලින් කිව්වා ලංකාවේ ප්‍රථම කුසිකර්ම අමාත්‍යවරයා විසින් ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් ආරම්භ කරන ලද ප්‍රථම බහුකාර්ය යෝජනාවලියේ මේ ජලාශය නිර්මාණය වෙච්ච නිසා මේ ගල්ඔය ජලාශය සේනානායක සමුද්‍රය ලෙස හඳුන්වන්න පටන් අරන් තියෙනවා. ඒතකොට එතුමාට ගරු කිරීමක් ලෙස සේනානායක සමුද්‍රය ලෙස හඳුන්වන්නේ මේ ගල්ඔය හරස් කරලා හදපු වැව. එහෙමනම් ගල්ඔය කියන එක පුතේ මෙහෙම පෙන්නලා මේ ගංගාව පෙන්නලා ඊතලයක් දාලා මේ වගේ පෙන්වන්න පුළුවන් නම් එයයි නිවැරදි වෙන්නේ. එහෙම නැත්නම් ගංගාව දිගේ ලියන්න එයත් සාර්ථක නිගමනයක් ලෙස හඳුන්වනවා. ඊළඟට මහියංගනය. අන්න ඓතිහාසික නගරයක් මහියංගනය පෙන්වලා තියෙනවා. මහවැලි ගංගා නිම්නයේ මහියංගනය. ඊළඟට මඩකලපුව වරායක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් අතීතේ. එහෙනම් මඩකලපුව වරාය පුතේ ඊතලයක් දාලා මෙහෙම අපිට පෙන්වන්න පුළුවන්. මම ලකුණු කරලා තියෙනවා නිවැරදි ලෙස. මෙන්න මේ විදිහට සිතියම් ලකුණු කිරීම තුළ අපි නිවැරදි ක්‍රමයේද අනුගමනය කරනවා නම් තමයි පුතේ අපිට ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන සිතියම් ලකුණු කිරීමේ නිවැරදි ක්‍රමවේදයන්ට අනුගත වෙන්න. නිවැරදි ක්‍රමවේදයන් හරහාම හඳුනා ගන්න. එහෙම වුණොතින් තමයි අපිට ලකුණු අතරට යන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි මේත් එක්කම බලමු පුතේ ලෝක සිතියමකටත් අවධානය යොමු කළා. එතනත් අපිට ලකුණු 6ක ප්‍රමාණයක් ලැබෙනවා. ලකුණු 6 පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. අපි බලමු පුතේ සිතියම් ලකුණු කිරීම තුළ ලෝක සිතියමටත් පොඩ්ඩක් අවධානය යොමු කළා. ලෝක සිතියම් ලකුණු කිරීම තුළ අපි හඳුනා ගන්න ඕන ඒත් අපිට අපේ ශ්‍රී ලංකාව හා සම්බන්ධ ඓතිහාසික වශයෙන් වැදගත් රටවල් කීපයක් එහෙම නැත්නම් ස්ථාන කීපයක් තමයි අපෙන් අහන්නේ. ප්‍රශ්නේ අහන්නේ මෙහෙමයි. පහත් දක්වා ඇති ඓතිහාසික වශයෙන් එහෙම නැත්නම් ඓතිහාසික ස්ථාන සියල්ලම සපයා ඇති ලෝක සිතියම් කොටසේ සම්පූර්ණ සිතියම දෙන්නත් පුළුවන් දුවේ පුතේ. කොටසක් දෙන්නත් පුළුවන්. ඒ දෙන කොටස පිළිබඳ අවබෝධයක් ලබාගෙන අපි උත්තර ලබා දෙන්න ඕන. එහෙනම් සිතියම් කොටසේ ලකුණු කර නම් කරන්න මෙන්න දීලා තියෙනවා බ්‍රිතාන්‍ය, බෙන්ගාල බොක්ක, කාම්බෝජය, චීනය, ජපන් දූපත්, කළු මුහුද, ප්‍රංශය, සුමාත්‍රා, ඉතාලිය, මධ්‍ය ධරණී මුහුද, මදුරාසිය, කැස්පියන් මුහුද, මලය අර්ධද්වීපය, ඊජිප්තුව, බොම්බාය, කොරියානු අර්ධද්වීපය ආදී වශයෙන් අපේ ස්ථාන කීපයක් දීලා තියෙනවා. අපි බලමු කොහොමද පුතේ මේක ලකුණු කරන්න කියලා. මෙන්න මෙවැනි සිතියම් කොටසක් තමයි අපිට ලබා දෙන්නේ. අපි දන්නවා එතකොට මේකේ සාගර තියෙනවා, මුහුදු වෙන් වෙච්ච කොටස් තියෙනවා, ඊට පස්සේ කලපු තියෙනවා, බොකු තියෙනවා. මේ සියල්ල වෙන වෙනම හඳුනාගෙන අපි නිවැරදිව සිතියම් ලකුණු කිරීමට යන්න ඕන. එහෙමනම් පුතේ මෙන්න මේ විදියට නිවැරදි ක්‍රමයේ අනුගමනය කිරීමෙන් තමයි අපිට ලකුණු ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි මේ කතා කරන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අපි මෙතෙක් කතා කරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අපේ රට යටත් කරගත්ත කියන එක. එහෙනම් අපිට වැදගත් රටක් තමයි ඉතිහාසය තුළ බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් එංගලන්තය එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ තියෙන පුතේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය මම මේ වර්ණ ගන්නවල තියෙනවා. එතකොට අපි මෙහෙම ලියලා හඳුනාගෙන අපි ඒක හඳුනා ගැනීම තුළින් අපිට පුළුවන් වර්ණ ගැනීම තුළින් අපිට පුළුවන් නිශ්චිත ස්ථානයේ පෙන්වන්න. එහෙමනම් අපි සිතියම ලකුණු කළා මේ වගේ ඊතලයක් දාලා පෙන්වන්න මේ හයිලයිට් කරලා තියෙන එහෙම නැත්නම් වර්ණ ගන්නලා තියෙන මං කැඩිරකෙන් ඒ බ්‍රිතාන්‍ය කියන රට හඳුනා ගන්න. ඊළඟට අපි දන්නවා මේ දවස්වල වැඩි කතා බහකට ලක් වෙච්ච යුරෝපීය රටවල් කීපයක් තමයි ස්පාඤ්ඤ, ඉතාලිය වගේ රටවල්. එතකොට ප්‍රංශය දැන් අපි දන්නවා පෘතුගාලය, ස්පාඤ්ඤය අපි පසුගිය සිතියමක ලකුණු කරා. ඒ නිසා මෙතෙන්දි මම ප්‍රංශය පෙන්වලා තියෙනවා. මේ ලකුණු කරලා තියෙන්නේ ප්‍රංශය. අපි එහෙනම් පුතේ ප්‍රංශය කියලා ලියලා ඉතාලියක් දාලා පෙන්වන්න පුළුවන්. මොන්න නිවැරදි ලකුණු කිරීමක් ලෙස අපි හඳුන්වනවා. ඊළඟට ඉතාලිය මේ දවස්වල වැඩි කතා බහකට ලක් වෙනවා. අපි දරුව අවබෝධයක් ලබාගෙන තියෙනවා ඉතාලිය කියන රට පිළිබඳව. එහෙමනම් ඉතාලිය තමයි පුතේ මම මේ වර්ණ ගන්නවල තියෙන්නේ. එහෙනම් අපි ඉතාලියක් දාලා ඒකත් ඉතාලිය කියලා නම් කරමු. ඊළඟට මධ්‍ය ධරණී මුහුද කියලා කියන්නේ මේ යුරෝපයේ තියෙන ප්‍රධාන මුහුදු සාගරයක්. අපි ඒක මේ වර්ණ ගන්නවල තියෙනවා. එතකොට මේක මාක් කරලා මම මේ නම් කරලා තියෙන එහෙනම් ඊතලයක් දාලා පෙන්වන්න ඕනේ. එයයි නිවැරදි ලකුණු කිරීමක් වෙන්නේ. ඊළඟට කළු මුහුද මේ පෙන්වලා තියෙනවා. කළු මුහුද වර්ණ ගන්නලා තියෙනවා. ඊළඟට කැස්පියන් මුහුද, ඊළඟට ඊජිප්තුව කියන්නේ පුතේ මෙන්න මේ සීමාව තුල තියෙන රටක් ඊජිප්තුව. අපි දන්නවා අප්‍රිකානු මහද්වීපයේ ඊජිප්තුව කියන්නේ ඓතිහාසික වශයෙන් වැදගත් රටක් නිසා අපි හඳුනා ගන්න ඕන. ඒත් එක්කම රතු මුහුද අපේ රටේ ලෝකේ ගත්තම විවිධ මුහුදු තියෙනවා. අපේ රට වටේ තියෙනා වගේම ලෝකෙ විවිධ මුහුදු තියෙනවා. ඒ අතරේ රතු මුහුද කියලා නම් කරන මුහුදක් තියෙන පුතේ මෙන්න මේ තියෙන රතු මුහුද මේ පාට වර්ණ ගන්නවල තියෙන රතු මුහුද අපි එතනින් ලියන්න ඕන රතු මුහුද කියලා. ඊළඟට අපි දන්නෝ
මුහුදු ලකුණු කිරීමේදී ඒ નિયમિત ප්‍රදේශය මාක් කරලා එහෙම නැත්නම් ඒක වර්ණ ගැනීමක් කරලා හරි රවුම් කරලා හරි අපි ලකුණු කිරීමක් කරොත් ඒ නිවැරදි වෙනවා. ඊළඟට මදුරාසිය තියෙන ඉන්දියාවේ එනම් මේ අපි ඒක හඳුන්වලා තියෙනවා නම් කරලා තියෙන පුතේ මේ ලකුණු කරලා තියෙනවා ඊතලයක් දාලා පෙන්වන්න ඕන. ඊළඟට බොම්බාය ඉන්දියාවේ අපි හඳුන්වලා නම් කරලා තියෙනවා ඊතලයකින් පෙන්නමු. ඊළඟට කොරියානු වර්ධද්වීපය කියලා කියන්නේ පුතේ මම මෙතන මේ ලකුණු කරලා පෙන්නනවා ඔයාලට. මෙන්න මෙතන අපි ඊතලයක් දාලා ඒක පෙන්නමු. කොරියානු වර්ධද්වීපය. ඊළඟට චීනය කියන්නේ ආසියාවේ තියෙන විශාල රටක්. මේ චීනය පෙන්නලා තියෙනවා නම් කරලා තියෙනවා නම් කරලා ලියලා තියෙනවා අපි එහෙම පෙන්නමු. ඊළඟට කාම්බෝජය කියන්නේ අග්නිදිග ආසියාතික රටක් ලෙස කාම්බෝජය තියෙනවා. ඊළඟට ඊට යටින් තියෙනවා අපි හඳුන්වලා මලේ අර්ධද්වීපය කියලා කියන්නේ පුතේ මලේ අර්ධද්වීපය මෙන්න මෙතන යටම සටහන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් නිවැරදි වෙන්නේ නැහැ. අපි ඊතලයක් දාලා පෙන්නනවා. මෙන්න මලේ අර්ධද්වීපය. ඊළඟට සුමාත්‍රා දූපත අපි මීට පෙර එකේදී ජාවා දූපත ගැන කතා කරා. මෙතෙන්දී සුමාත්‍රා දූපත මම පෙන්නනවා. මේ මාක් කරලා තියෙන සුමාත්‍රා දූපත මෙහෙම අපි ඊතලයක් දාලා නම් කරන්න ඕන පුතේ. මෙන්න මෙහෙම වුණොත් තමයි නිවැරදි ලකුණු කිරීමක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට බලන්න පුතේ ජපාන් දූපත්. මෙන්න මේ ජපාන් දූපත් කියද්දි පුතේ අපි මේ ජපානයේට අයිති දූපත් ටිකත් මේකට සම්බන්ධ කර ගන්න ඕන. ජපාන් දූපත් කිව්වොත්. එහෙනම් ජපාන් දූපත් පෙන්වද්දි පුතේ අපි කැඩි ඉරකින් මේ සියලුම දූපත් ටික මෙහෙම අපි ඒකට සම්බන්ධ කරලා බලන්න ගන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න ජපාන් දූපත්. බොහෝ දුරට පුතේ මේ ජපාන් දූපත් ඇහුවම මෙන්න මේ උඩ තියෙන දූපතත් ගොඩක් දුරට සම්බන්ධ කරලා ඇතැම් අය මාක් කරනවා. එහෙම නොතින් වැරදි. ඒ සකාලින් දූපත වෙනම දූපතක් හැටියට යනවා. ජපානයට අයිති නෑ. ඒ නිසා අපි පැහැදිලිවම මේ ජපානයට අයිති දූපත් හතර හඳුනා ගන්න ඕන. ඒ පෙන්වීම තුළින් නිවැරදිව ලකුණු කිරීමක් කරන්න පුළුවන්. එහෙනම් මම හිතනවා අපේ දරුවෝ සිතියන් ලකුණු කිරීම තුළින් මේ අරහා යම් අවබෝධයක් ලබා ගත්ත කියලා. ඒ නිසා දුවේ පුතේ මේ විදියට සිතියන් ලකුණු කිරීමට අපි අවධානය යොමු කරන්න. එහෙම වුණොත් ඔයාලා සාර්ථක වෙයි. විභාගයේ අනිවාර්ය ප්‍රශ්නයක් ලෙස සිතියන් ලකුණු කිරීම තුළින් මම හිතනවා මේ දැනුම ඔයාලට ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙනවා. සිතියන් ලකුණු කිරීම තුළින් මේ අනිවාර්ය ප්‍රශ්නේ ලකුණු 10ට ලබා ගන්න. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි මේ විෂය තුල මේ දක්වා කතා කරපු ගාන මාර්ගය තුල බොහෝ දේවල් කතා කරා. අපේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ ශ්‍රී ලංකාව තුල ඇතිවෙච්ච දේශපාලනික වෙනස. එහෙනම් දුවේ පුතේ මේ වෙනස පිළිබඳව ඔයාලා හොඳ අවබෝධයක් මේ වෙන විට ලබා ගන්නට ඇති. ඒ නිසා මම මේ පාඩම අවසන් කිරීමට පෙර ඔයාලට මේ වෙනස සිදුවෙච්ච ආකාරය නැවත හැඳින්වීමක් කරන්නම්. එහෙමනම් අපි දන්නවා 1815 සමස්ත ලංකාවම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වීමත් සමග ඔවුන් අපේ රට තුල ඇති කරපු දේශපාලන වෙනස තමයි 11 ශ්‍රේණියේ 4 වන පාඩම් බාඩපත් වෙලා තියෙන්නේ. ඒතර මේ වෙනස තුල ඔවුන් අපේ රටේ ඇති කරපු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන අපි මේ යටතේ කතා කරා. අපි දන්නවා මුල්ම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1833 හඳුන්වලා දෙන කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ ලෙස. ඊට පස්සේ ඒ ප්‍රතිසංස්කරණය අපේ රට තුල අවුරුදු 75කට ආසන්න කාලයක් අවුරුදු 77ක් පමණ ක්‍රියාත්මක වුණා. බලන්න විශාල කාලයක්. එතකොට අපේ නායකයෝ ඒ කාලේ පරාසය තුල හිටපු නායකයෝ මේ සඳහා දිගින් දිගටම උද්ඝෝෂණ පවත්වලා තර්ක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 1910 කූමැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වලා දෙනවා. ඊළඟට කූමැකලම් ප්‍රතිසංස්කරණය ඊළඟට මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඒත් එක්කම මැනින් ඩෙවන්ෂයර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඒත් එක්කම ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඊළඟට සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ආදී වශයෙන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ 6ක් අපේ රට හඳුන්වලා දීලා මෙන්න මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතේ අපේ රට තුල අවුරුදු 133ක් කියන කාලය තුල ඇති කරපු දේශපාලන වෙනස තමයි පුතේ අපි මේ දක්වා කතා කරේ. 11 ශ්‍රේණිය 4 පාඩමෙන් අදහස් කරේ බ්‍රිතාන්‍යයන් යටතේ අපේ රට තුල ඇති කරපු වෙනස. ඒ වෙනස නිසා තමයි 1948 වෙනසෙන් නිදහස් වෙන්නේ. 1948 දී අපි පෙබරවාරි 4 නිදහස් රටක් බවට පත් වෙන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ. ඒ අනුව 1948 පෙබරවාරි 10 දින ප්‍රථම පාර්ලිමේන්තුව ස්ථාපිත කළා. ජාතිය කොඩිය ඔසවලා අපේ රට තුල නැවත අපි නිදහස් රටක් බවට පත් වෙනවා. මෙන්න මේ ගමන් මඟ තමයි පුතේ අපි කතා කරේ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි ඉතිහාසයේ විෂයද යන මේ කතා කරේ. අපි ඉතිහාසයේ විෂය තුල බොහෝ දේවල් කතා කරා. එහෙනම් අපි මේ වන විට ඉතිහාසයේ විෂයෙන් බ්‍රිතාන්‍යයන් අපේ රට තුල ඇති කරපු වෙනස පිළිබඳ හඳුනා ගන්නට ඇති. එහෙනම් දුවේ පුතේ අපි හොඳට අධ්‍යයනය කරන්න ඕන. මේ පාඩමට සවන් දීම තුලින් ලබාගත් දැනුම තුලින් ඉදිරියේ පවත්වන ලද විභාග වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම විතරක් නෙමෙයි
ඔබලගේ ජීවිතය රටේ වැඩදායි ලෙස යහපත් පුරවැසියෙක් ලෙස මේ පුංචි දෙවයිනට එහෙම නැත්නම් ශ්‍රී ලාංකික අපේ ජන සමාජයට අපේ රටට සේවය කරන්න පුළුවන් නම් මේ ඉතිහාසය තුලින් ලබන දැනුම විශාල ශක්තියක් වෙනවා. ඒ නිසා මේ ලැබපු දැනුම තුලින් මගේ දරුවන්ට අපේ සියලු දරුවෝ දූල පුතාලා අවබෝධ කරගන්න පුතේ විභාග ජයග්‍රහණය විතරක් නෙමෙයි ඉතිහාසය කියලා කියන එකේ බලාපොරොත්තුව රටේ අනාගතය ගොඩනගන්නම් ඉතිහාසය තුලින් පිරිපුන් රටේ වැඩදායි යහපත් පුරවැසියෙක් බිහි වෙන්න ඕන. ඒ තුල තමයි බහුජාතික බහු සංස්කෘතික රටක් වන අපේ රට තුල සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඒට අනිවාර්යෙන්ම පුතේ ඉතිහාස දැනුම තියෙන්න ඕන. ඒ දැනුම ලබා දීම තමයි අපි මේ කරන්නේ. ඒ නිසා අපේ සියලු දරුවන්ට මම ප්‍රාර්ථනා කරනවා මේ දැනුම තුළින් විභාග ජයග්‍රහණය විතරක් නෙමේ සියලු ශක්තිය ධෛර්යය ලැබිලා රටේ වැඩදායි යහපත් පුරවැසියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ මේ පාඩම් මාලාව මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම යහපත් අනාගතයකට සුබ අනාගතයකට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබෙන් සමුගන්නම්. ආයුබෝවන්.